පුතේ දැන් ඔන්න අපි තවත් අලුත් සිද්ධාන්තයක් සාකච්ඡා කරන්න යනවා. පුතේ මේ සිද්ධාන්තයත් අතිශයින්ම වැදගත්. ඒ නිසා මම මේ සිද්ධාන්තය සාධනය කරන හැටි හොඳටම ඔයාලට තේරුම් කරනවා. ඒතර ඔයාලා දක්ෂ වෙන්න ඕනේ ඒ තේරුම් කරන දේ මනාව තේරුම් ගන්න. හරි. අනුමාත්‍රකාවක් ලියා ගන්නකෝ. අනුමාත්‍රකාවක් ලියා ගන්න. බාහිර x naught, y naught ලක්ෂයකට අනුබද්ධව ස්පර්ශජාය. පුතේ මේක තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන වෘත්තය සම්බන්ධ සිද්ධාන්තය. හරි. ඕක ලියාගෙන ඉවර වෙලා මෙන්න මෙහෙම පොඩි විස්තරයක් ලියා ගන්න. මේ විස්තරයෙන් පස්සේ මම මේක සාධනය කරන හැටි ඔයාලට කියලා දෙනවා. ලියාගන්න. P වරහන් ඇතුලේ x naught, y naught ලක්ෂයේ සිට වෘත්තයට ඇඳි ස්පර්ශක මගින් වෘත්තය ස්පර්ශ කරන ලක්ෂ දෙක හරහා පවතින ජාය බාහිර x naught, y naught ලක්ෂයට අනුබද්ධ ස්පර්ශ ජාය ලෙස හඳුන්වනු ලැබේ. හරි. බලන්න මේ රූපේ දිහා. ඔයාලට පුතේ මේ රූපය ඇඳ ගන්නත් වෙනවා. ඊට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. පුතේ මෙන්න බාහිරව තියෙන p කියන ලක්ෂය, ඒ p කියන ලක්ෂයේ ඛණ්ඩාංක මම ගන්නවා x naught, y naught කියලා. පුතේ මේ p කියන ලක්ෂයේ ඉඳන් මේ වෘතයට අපිට මේ පරිදි ස්පර්ශකයන් දෙකක් අඳින්න පුළුවන්. එහෙනම් මේ ඇඳලා තියෙන ආන්ගේ ස්පර්ශකයන් දෙක. පුතේ ස්පර්ශකයන් කියන එකේ තේරුම මෙන්න මේකේ ඉඳන් අපිට කේන්ද්‍රයට රේඛාවක් ඇන්දොත් ඒක අංශක 90යි. මෙතන ඉඳන් කේන්ද්‍රයට රේඛාවක් ඇන්දොත් ඒක අංශක 90යි. මේක තමයි අපි කතා කරන O කියන කේන්ද්‍රය. එතකොට මේක තමයි පුතේ P කියන ලක්ෂයේ ඉඳන් වෘත්තයට ඇඳි ස්පර්ශකයන් දෙක වෙන්නේ. තේරුණාද? හරි. එතකොට මේ ස්පර්ශකය නිසා වෘත්තයේ හම්බෙන ලක්ෂය, වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය මෙතන. මේ ස්පර්ශකයේ මගින් වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය මෙතන. අපි දැන් මේ ස්පර්ශ කරන ලක්ෂ දෙක යා කරොත් අපිට මෙන්න මේ වගේ රේඛාවක් නිර්මාණය වෙනවා. මම මේ කළු පාටින් ලකුණු කරලා තියෙන පුතේ ආන්ගේ රේඛාව. එතකොට බාහිරින් පිහිටි x naught, y naught ලක්ෂයේ අනුබද්ධයෙන් ස්පර්ශජාය මොකක්ද කියලා ඇන්දොත් ආන්ගේ ස්පර්ශජාය තමයි පුතේ මේ කළු පාටින් නිරූපිත රේඛාව. තේරුණාද? එහෙනම් වචනය තේරුම් ගන්න, ස්පර්ශජාය කියන එක තේරුම් ගන්න. ඒකට තමයි මේ රූප සටහන ඇඳෙන්නේ. දැන් එහෙනම් මගේ දරුවෝ පුතේ මෙන්න මේ රූප සටහන ඇඳගන්න. මම ඊට පස්සේ මේ රූප සටහනේ තව පොඩි වෙනස්කම් කිහිපයක් සිද්ධ කරලා ඔයාලට මේ තියරිය සාධනය කරලා බාහිරින් පිහිටි x naught, y naught ලක්ෂයේ අනුබද්ධයෙන් මෙන්න මේ රේඛාවේ සමීකරණය හොයන හැටි කියලා දෙනවා. ඒ රේඛාවේ සමීකරණය හොයන හැටි කියලා දීලා අපි ඒකට අදාළ උදාහරණයක් සාකච්ඡා කරනවා. එහෙනම් දැන් මගේ දරුවෝ ටික මේ රූප සටහන අඳින්න පටන් ගන්න. හරි පුතේ. ඔන්න රූප සටහන ඔයාලා ඇඳලා ඉවරනම් පස්සේ මම එකින් එක විස්තර කරන්න පටන් ගන්නවා. ලියා ගන්න මෙහෙම වාක්‍යයක්. එක් ස්පර්ශකය වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂ කැපිටල් A x 1, y 1ද
capital B x2, y2ද යයි ගනිමු. එහෙනම් පුතේ ඔයාලට දැන් රූප සටහනේ පොඩි වෙනස්කමක් සිද්ධ කරන්න පුළුවන්. මේ එක ස්පර්ශකයක් මගින් වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය capital A කියලා ලකුණු කරගන්න. අනිත් ස්පර්ශකයේ මගින් වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය පුතේ capital B කියලා ලකුණු කරගන්න. එහෙම ලකුණු කරගත්තාම පුතේ මෙන්න මේ ලක්ෂය තමයි B කියන්නේ. මෙන්න මේ ලක්ෂය තමයි capital A කියන්නේ. තේරුණාද ඒ ටික? හොඳටම හරිද? හරි. දැන් අපිට එහෙනම් ඕන වෙන්නේ මේ කළු පාට රේඛාවේ සමීකරණය හොයාගන්න. අපි දැන් උත්සාහ කරන්න ඕන මේ කළු පාට රේඛාවේ සමීකරණය හොයන විදිහ අධ්‍යයනය කරන්න. හරි. මම ඒකට විවිධ විදිහේ දේවල් කියලා දෙනවා ඔයාලට. මතකද පුතේ අපි කලින් සාකච්ඡා කරා දැන් මේ වෘත්තය මත ලක්ෂයක් නේද capital A කියන්නේ. වෘත්තයේ මත ලක්ෂයක් තමයි capital A. අපි ගමු මෙන්න මේ වෘත්තයේ සමීකරණය x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියලා. මොකද අපි ඔය සියලුම සිද්ධාන්තයන් සාකච්ඡා කරද්දී වෘත්තයේ සාධාරණ සමීකරණය කියලා සලකන්නේ මෙන්න මේක. දැන් එහෙනම් අපි ගත්තා ඒක x වර්ගයේ ධන y වර්ගයේ ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියලා. හරි නේද? හරි. එතකොට කලින් තියරියක් කිව්වා මතකද මෙන්න මෙහෙම වෘත්තයක් මත x1, y1 ලක්ෂයේ තියෙනවා නම් ආන්ගේ x1 y1 ලක්ෂයට අදින ස්පර්ශකයේ සමීකරණය සොයමු කියලා තියරියක් ඔයාලට කියලා දුන්නා මතකද? හරි. බලන්න මේ තියරියේ මතකය ඒක ආයෙ මතක් කරගන්න. මොකද්ද? වෘත්තයක් මත පිහිටි x1, y1 ලක්ෂයේ සිට වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය සොයමු කියලා තියරියක් මම ඔයාලට කියලා දුන්නා. පැහැදිලිද? ඒක මතක නම් දක්ෂයි ඔයාලා. හරි. මම ඒක ආයෙ කියලා දෙනවා. යටින් ලියන්න යට රූලේ. capital A ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය සොයමු. capital A ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය සොයමු. හරි. ඔයාලට මතක් වෙන්නත් එක තමයි මේ ටික නම් මම ලියන්නේ. ඔයාලා මේ ටික රූප සටහනක අඳින්න උවමනාවක් නැහැ. ඔයාලා මේ සූත්‍රය විතරක් එකවරම ලියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. නමුත් ඔයාලට මතක් වෙන්න මම ඒක ලියන්නේ. මේක ඔයාලට මතක් වෙන්න විතරයි මේ අඳින්නේ පුතේ. ඒක තේරුම් ගන්න. එහෙනම් මේක නම් අර කියන වෘත්තය B මෙතන කණ්ඩාංකේ නම් capital A x1, y1. ඔයාට මතකද මේ ස්පර්ශකයේ සමීකරණය හොයපු හැටි? මතක් කරන්න. වෘත්තයේ සමීකරණය ලියන්න කිව්වා. x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුවයි. ඊට පස්සේ මොකද්ද කරේ? මේ x වර්ගය ලියනවා x වතාවක් x, y වර්ගය ලියනවා y වතාවක් y, g වතාවක් 2x කියන එක ලියනවා g වතාවක් x ධන x, f වතාවක් 2y ලියනවා f වතාවක් y ධන y ධන c සමානයි බිඳුව. මෙන්න මෙහෙම ලිව්වා. මේ හැමතැනම x පද දෙකක් තියෙනවා, මේ හැමතැනම y පද දෙකක් තියෙනවා. එක x එකක් මකලා x එක ආදේශ කරනවා කිව්වා. එක y එකක් මකලා y එක ආදේශ කරනවා කිව්වා. එතකොට ලැබෙනවා x වතාවක් x එක ධන, y වතාවක් y එක ධන, g වතාවක් x ධන x එක ධන, f වතාවක් y ධන y එක ධන c සමානයි බිඳුව කියලා. එහෙනම් මෙන්න මේක තමයි මොකේ සමීකරණය වෙන්නේද? වෘත්තයට x1, y1 ලක්ෂයේදී ඇඳි ස්පර්ශකයේ සමීකරණය වේ. එහෙනම් ඔයාලට මෙන්න මේක තමයි හොයන්න කිව්වේ. එතකොට ඔයාලට මේ වෘත්තයේ රූප සටහනත් මෙන්න මේ පියවර දෙකත් මම දැන් ලිව්වේ පුතේ. ඔයාලට මේක මතක් වෙන්න. ඒ නිසා ඔයාලා මේ පියවර දෙක දන්න දරුවෝ ඒක ලියන්න උවමනාවක් නැහැ. එකවරම මේ සමීකරණය ලියාගත්තා නම් හොඳටම ඇති. මොකද අපි මේ ස්පර්ශ ජාය හොයද්දී
අපි උපකල්පනය කරනවා මේ තියරිය ඉගෙනගත්ත දරුවෝ තමයි මේ ඊළඟ સિદ્ધාන්තයේ මේ අලුත් સિદ્ધාන්තයේ සාධනය කරන්න තේරුම් ගන්න කියලා. එතකොට ඔයාලට මේ පියවරවල් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. එකවරම මෙන්න මේක ලියා ගන්න පුළුවන්කම තිබුණා නම් හොඳටම ඇති. නමුත් මම මේ පියවර ටික එකතු කරේ ඔයාලට නැවත මේක මතක් කරන්න ඕනේ නිසා. හරි නේද? හරි. දැන් එහෙනම් ඔන්න මේ සාධනය කරන පළවෙනි පියවරේදීම අපි කරපු දේ මොකක්ද පුතේ? මේ a(x1, y1) ලක්ෂයට අනුබද්ධ ස්පර්ශකයේ සමීකරණය හෙව්වා. පැහැදිලිද? එහෙනම් මේ හොයලා තියෙන්නේ ස්පර්ශකයේ සමීකරණය. එන්නකො මුල් රූපේට. මුල් රූපේදී අපිට කියන්න බැරිද මේ ස්පර්ශකයේ p ලක්ෂය හරහාත් යනවා කියලා? දැන් මේ රේඛාවේ සමීකරණයනේ අපි හෙව්වේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ස්පර්ශකය p ලක්ෂය හරහා යනවා කියලා. එහෙනම් මේ p ලක්ෂයේ ඛණ්ඩාංක මේ රේඛාවේ සමීකරණයට ආදේශ කරාම තෘප්ත වෙන්නත් ඕනේ. හරි. ඔන්න මම ඒ ටික ලියනවා මෙතන සාධනයේ. යොමු වෙන්න මෙහෙට. යොමු වෙන්න මෙහෙට. හොඳට තේරුම් ගන්න මම මේ කරන්න යන දේ. නමුත් මෙම ස්පර්ශකය මේව ලියන්න ඕනේ පුතේ සාධකයේදී. නමුත් මෙම ස්පර්ශකය p x0, y0 ලක්ෂය හරහාද ගමන් කරයි. මොකක්ද එහෙනම් අපි ලියපු වාක්‍යය? නමුත් මේ ස්පර්ශකය පුතේ p x0, y0 ලක්ෂය හරහා ගමන් කරනවා. එහෙනම් මේ සමීකරණයට x0, y0 ආදේශ කරාම තෘප්ත වෙන්න ඕනේ. හරි. එන්නකෝ ආයි මේ දෙවෙනි රූපේට. තවදුරටත් පැහැදිලි කරොත් අපි මේ හෙව්වා නේද මේ ස්පර්ශකයේ සමීකරණය. ඒ ස්පර්ශකයේ සමීකරණයේ මත ලක්ෂයක් නේද p x0, y0 කියන්නේ. එහෙනම් මේ ස්පර්ශකයේ සමීකරණයට p ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරාම තෘප්ත වෙන්න ඕනේ කියලායි මම කියන්නේ. ආදේශ කරමු. x තිබ්බ හැම තැනටම x0 ආදේශ කරනවා. y තිබ්බ හැම තැනටම y0 ආදේශ කරනවා. එතකොට පුතේ අපිට මෙන්න මේ පරිදි සමීකරණයක් ලැබෙනවා. බලන්න මේක බිඳුවට සමාන වෙච්ච ප්‍රකාශනයක් නේද? සමීකරණයක් නේද? මේක x තිබ්බ හැම තැනටම x0, y තිබ්බ හැම තැනටම y0 ආදේශ කරා. මම මේක පුතේ අංක 1 කියලා දාගන්න. එහෙනම් මම මේක මොකක් කියලා දාගත්තේ? අංක 1 කියලා දාගත්තා. තාම මේ සාධනය අවසානයක් කරලා නැති නිසා ඔයාලට අවබෝධයක් නැහැ. ඇයි මම මෙන්න මෙහෙම එකක් කළේ කියලා. නමුත් ඔයාලට තේරෙනවා මම යම් දෙයක් කරා. ඒ යම් දේ තුල අඩංගු වෙන ස්පර්ශකයේ සමීකරණය හෙව්වා. ඒ ස්පර්ශකයේ මත p ලක්ෂය තියෙනවානේ කියලා. p ලක්ෂයේ ඛණ්ඩාංක ස්පර්ශකයට ආදේශ කරලා තව ප්‍රකාශනයක් ලබා ගත්තා. ඒක අංක 1 කියලා දාගත්තා. කතාව පැහැදිලිද? හොඳටම තේරුණාද? පුතේ මේ ටික කරලා ඉවර වුණාන් පස්සේ මම අලුත් දෙයක් ලියනවා. හොඳට බලන්න. එලෙසම මේ කරපු කතාවම අර b ලක්ෂයේ අනුබද්ධේනොත් කතා කරන්න බැරිද? පුළුවන්. ඇයි? ඒ ලක්ෂයේ කතා කරපු සිද්ධි ටිකම b ලක්ෂයටත් අන්තර්ගත කරන්න පුළුවන්. එලෙසම b හිදී ඔන්න බලන්න ලියන හින්දා. එලෙසම b හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය. එහෙනම් දැන් මං එලෙසම දැන් කලින් අවස්ථාවේ ඒ ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය හෙව්ව විදිහටම b හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණයත් හොයනවා. දැන් මේක හොයන හැටි ආයෙ පැහැදිලි කරන්න ඕනේ. මං කැපිටල් A වලදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය හොයන හැටි ඔයාලට කියලා දුන්නා. ඒක තේරුණ දරුවන්ට b වලදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය හොයන්න පුළුවන්. කොහොමද b වලදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය ලියන්නේ? x වතාවක් x2 ධන, y වතාවක් y2 ධන, g වතාවක් x ධන x2 ධන, f වතාවක් y ධන y2
ධන c සමානයි බිඳුවයි. පැහැදිලිද? එතකොට මේක එලෙසම කියලා දාපු නිසා කෙටියෙන් මෙහෙම ලියුවම හොඳටම ඇති. මොකද කලින් අවස්ථාවේ අපි ඒක කරලා තියෙන නිසා. එතකොට ඒ කරපු දේම නැවත කරනවා කියන අර්ථය එන්න තමයි එලෙසම කියලා අපි දාන්නේ. පැහැදිලිද ඒ කරපු ටික? හරි. දැන් මොකද්ද ආයෙ මතක් කරන්න මේ තියරිය සාධනය කරද්දී අපි කළේ? ඒ වලදී ස්පර්ශකයේ හෙව්වා. ඒ ස්පර්ශකයේ p ලක්ෂය හරහා යනවානි කියලා අංක 1 ගත්තා. ඊළඟට b වලදී ස්පර්ශකයේ සමීකරණය හෙව්වා. මේ ස්පර්ශකයත් p හරහා යනවා නේද? රූප සටහන බලන්න. මුල් රූප සටහන බලද්දී ඔයාලට තේරෙනවා මේ b වලදී ඇඳපු ස්පර්ශකයත් p ලක්ෂය හරහා යනවා. එහෙනම් මේ ස්පර්ශකයේ සමීකරණයට x නෝට්, y නෝට් ආදේශ කරාම තෘප්ත වෙන්න ඕනේ. දැන් මම ඒකත් ලියනවා. මෙයද p x නෝට්, y නෝට් හරහා යයි. මේකත් p x නෝට්, y නෝට් හරහා යනවා. එහෙනම් මේ ස්පර්ශකයේ සමීකරණයට x නෝට්, y නෝට් ආදේශ කරාම පුතේ තෘප්ත වෙන්න ඕනේ. තෘප්ත කරන්න නිසා x තිබ්බ හැම තැනටම x නෝට්ද, y තිබ්බ හැම තැනටම y නෝට්ද ආදේශ කරලා මම මේක පුතා මේ පරිදි ලියනවා. මේ පරිදි ලියලා කලින් අවස්ථාවේ මේ සිද්ධියම කරලා ලබාගත්තේ අංක 1 සමීකරණය නිසා මේක දාගන්නවා පුතේ අංක 2 සමීකරණය කියලා. පැහැදිලිද? තාම සාධනයේ අවසානයක් කරා අපි ළඟා වුණේ නැහැ. හැබැයි මේ සාධනය සිද්ධ කරගෙන යනකොට මම ඔයාලට කිව්වා යම් රටාවකට යම් ක්‍රමවේදයකට තමයි අපි මේක සාධනය කරන්නේ. දැන් මොකද්ද මෙතනින් හොයා ගන්න හරය? ඒ වලදී ස්පර්ශකයේ ඇඳා ඒ වල ස්පර්ශකයේ p ලක්ෂය තෘප්ත කරනවා කියලා අංක 1 ගත්තා. b වලදී ස්පර්ශකයේ හෙව්වා ඒ ස්පර්ශකයේ p ලක්ෂය තෘප්ත කරනවා කියලා පුතේ අංක 2 දාගත්තා. මෙන්න එහෙනම් අංක 1 සමීකරණය තියෙනවා. මෙන්න එහෙනම් අංක 2 සමීකරණය තියෙනවා. පැහැදිලිද කතාව? හරි. තව සාධනයේ ඉතුරු ඊට පස්සේ අපි බලමු මෙතනින් පස්සේ කොහොමද මේක මම සාධනය කරන්නේ කියලා. මතක් කරගන්න අපි හොයන්නේ ස්පර්ශ ජායේ සමීකරණය. හරි. ඒ ටික කරලා ඉවර වෙලා මම සාධනයේදී ඊළඟට මෙන්න මේ වගේ එකක් කරනවා. මේ බලන්න. ඔන්න මම ලියන එකක්. දැන් මේ සාධනයේ මම දන්න නිසානේ මේ ඔයාලට කියලා දෙන්නේ. x නෝට් ධන y නෝට් ධන g ඊළඟට x ධන x නෝට් ධන f y ධන y නෝට් ධන c සමානයි බිඳුව කියලා ගත්තා. මේක කැපිටල් A කියලා ගත්තා. මොකද්ද මම මේ කළේ? කැපිටල් A කියලා අලුත් සමීකරණයක් ලිව්වා. මොකද්ද මම මේ කළේ මේ සාධනයේ ඊට පස්සේ? කැපිටල් A කියලා අලුත් සමීකරණයක් ලිව්වා. දැන් ඔයාලා මේ අලුතෙන් මම ලියපු සමීකරණය දිහා බලලා මේක මොන වගේ සමීකරණයක්ද කියලා කියන්නේ. මේ වගේ සමීකරණයක් අපි ගත්තා අර ස්පර්ශකය කියන අවස්ථාවේ. වෘත්තයකට ඇඳි ස්පර්ශකය කියන අවස්ථාවේ. හැබැයි ඒ ස්පර්ශකය කියන අවස්ථාවේ මේක ලියන්න නම් x නෝට්, y නෝට් ලක්ෂයේ වෘත්තයේ මත වෙන්න ඕනේ. ඒ වෘත්තයේ මත තියෙන වෙලාවේදී x නෝට්, y නෝට් ලක්ෂයට අඳින ස්පර්ශකයනේ මෙන්න මේ සමීකරණයෙන් නිරූපණය වුනේ. දැන් මම එකපාරම අර සාධනයේ සිද්ධ කරගෙන යන අතරතුරේ මම එකපාරම අලුත් සමීකරණයක් ලියපු එක කරේ. එතකොට ඔයා දන්නවද පුතේ ඇයි මේ අලුත් සමීකරණය ලිව්වේ? මොකක්ද මේ අලුත් සමීකරණේ බලාපොරොත්තු ඒවා මොනවත් ඔයා දන්නේ නැහැ. නමුත් මම එහෙම එකක් ලියලා අංක A කියලා ලකුණු කරා. පැහැදිලි? ඔන්න දැන් ලියන්න මේවා හොඳට තේරුම් ගන්න. කැපිටල් A හි මෙන්න මේ කැපිටල් A හි x වර්ග පද y වර්ග පද xy ගුණිත පද නොමැත. මේ කැපිටල් A කියන කෙනාගේ මෙන්න මේ මොන මගුලක්වත් නැහැ. x, y හි ඒකජ ප්‍රකාශනයකේ නැත්නම් ඒකජ සමීකරණයකේ
මේකේ x වර්ග පද y වර්ග පද xy ගුණිත පදත් නැහැ. ඒ වුණාට x සහ y ඒකජ සමීකරණයකි. එබැවින් capital A මගින් සරල රේඛාවක් නිරූපණය වේ. එබැවින් capital A මගින් සරල රේඛාවක් නිරූපණය වේ. මොකද මම මේ දරුවනේ කරේ අර අංක 1 සමීකරණයේ ලියලා ඉවරලා අංක 2 සමීකරණයේ ලියලා ඉවරලා බලහත්කාරයෙන් capital A කියලා සමීකරණයක් ලිව්වා. ඒ බලහත්කාරයෙන් ලියපු capital A සමීකරණය සරල රේඛාවක් කියලා ඔයාලට පෙන්වනවා. එතකොට යම් දරුවෙක්ට හිතෙන්න පුළුවන් capital A මගින් ස්පර්ශකයක් නිරූපණය වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ හිතන්නකො. දැන් වෘත්තයක් ඇඳලා ඒ වෘත්තය මත පිහිටි ලක්ෂයක් නම් x0, y0 කියන්නේ ආන්ගේ x0, y0 ලක්ෂයට අඳින ස්පර්ශකය තමයි මෙන්න මේ ෆෝමැට් එකෙන් නිරූපණය වෙන්නේ. හැබැයි මේ ගානේදී පුතේ මේ x0, y0 ලක්ෂයේ වෘත්තයේ මත ලක්ෂයක් නෙමෙයි වෘත්තයේ බාහිරින් පිහිටි ලක්ෂයක්. ඒ නිසා මේකෙන් x0, y0 ආදාන ස්පර්ශකයක් නිරූපණය වෙන්නේ නැහැ. කාරණේ පැහැදිලිද? වෙනස තේරුණාද? දැන් මේ වගේ සමීකරණයක් කලින් ලිව්වා ස්පර්ශකයකට අදාළව. හැබැයි ස්පර්ශකයකට අදාළව මේ සමීකරණේ ලියන්න පුළුවන් වෙන්නේ ඒ x0, y0 ලක්ෂයේ වෘත්තයේ මත තිබුණොත් විතරයි. ඒ නිසා මේ ගැටලුවේදී x0, y0 ලක්ෂයේ වෘත්තයේ මත නොවන හේයින් මේකෙන් පුතේ ස්පර්ශකයක් නිරූපණය වෙන්නේ නැහැ. හැබැයි ස්පර්ශකයක ෆෝමැට් එකට තියෙනවා. ඒක හරි. ස්පර්ශකයක ෆෝමැට් එකට තිබුණාට මේකෙන් ස්පර්ශකයක් නිරූපණය වෙන්නේ නැහැ කියන කතාව තමයි මේ වෙනස් රූප සටහනකින් පැහැදිලි කළේ. යම් හේකින් x0, y0 මේ වෘත්තයේ මත නම් මේක ස්පර්ශකයක්. හැබැයි වෘත්තයේ මත නොවන තාක් මේකෙන් ස්පර්ශකයක් නිරූපණය වෙන්නේ නැහැ. ඒ වුණාට අපි මේ සාධනයේදී බලහත්කාරයෙන් ලියපු capital A සමීකරණය සරල රේඛාවක් කියන එක නම් ඇත්ත. සරල රේඛාවක් කියන එක නම් ඇත්ත. මේ නිල් පාටින් ටික සාධනයට අවශ්‍ය නැහැ පැහැදිලි කරන්න විතරයි ඔයාලට කිව්වේ. මතකද සාධනයේ අනුපිළිවෙල? A වල ස්පර්ශකයේ හෙව්වා ඒක p ලක්ෂය තුප්ත කරනවා කියලා අංක 1 සමීකරණය ගත්තා. එලෙසම B වල ස්පර්ශකයේ හෙව්වා ඒක capital P තුප්ත කරනවා කියලා අංක 2 සමීකරණය දැම්මා. බලහත්කාරයෙන් capital A කියලා සමීකරණයක් ලිව්වා. ඒක සරල රේඛාවක් කියලා පෙන්වනවා. පැහැදිලිද? තේරුණාද? හොඳටම හරිද? හරි. ඔන්න ඊළඟ කොටසට එනවා මම බෝඩ් එකේ මේ පැත්තට. මෙන්න බලන්න. capital A x1, y1 යන්න ඒ සමීකරණයේ ආදේශය. මොකද්ද මම මේ කරන්නේ? අර කැපිටල් මේ දැන් සාධනය කරද්දී අපි ඒක කලින් කරලා තියෙන්න ඕනේ. නැත්නම් ඔයාලට එකපාර මේ සාධනේ හිතෙන්නේ නැහැ. ඇයි මේවා කරේ කියලා තේරෙන්නේ නැහැ. දැන් කරන්නේ A කියන ලක්ෂයේ ඛණ්ඩාංක කැපිටල් A සමීකරණයට ආදේශ කරනවා. හා වම් මත පැත්තට ආදේශ කරමු. වම් මත පැත්තට ආදේශ කරනවා. අර කැපිටල් A කියන සමීකරණයේ x තිබ්බ තැනට x1යි y තිබ්බ තැනට y1යි ආදේශ කරනවා කියලායි මේ කියන්නේ. ඕන ලියනවා. x එක වතාවක් x0 y එක වතාවක් y0 ධන g x එක ධන x0 f y එක ධන y0 ධන c. දැන් මේකට ලැබෙන උත්තරේ මොකක් වෙයිද? මෙන්න මේ ටික. මේකට ලැබෙන උත්තරේ මොකක් වෙයිද? පුතේ අපි ගත්තා මතකද අංක 1 කියලා සමීකරණය. ඒ අංක 1 සමීකරණයේ මෙන්න මෙහෙම කොටසක්ම තිබ්බා. ඒ කොටසට ලැබුණු උත්තරේ බිඳුව වුණ නිසා අපිට මේ කොටසේ උත්තරේ බිඳුවයි කියලා ගන්න හැකි. තේරුණාද අපි කරපු දේ? අර A කියලා බලහත්කාරයෙන් ගත්ත සමීකරණය සරල රේඛාවක් කියලා පෙන්නලා ඉවර වෙලා අපි කරේ කැපිටල් Aට x1, y1 ඛණ්ඩාංක ආදේශ කරා. ඒ ඛණ්ඩාංක ආදේශ කරලා පෙන්නවා කැපිටල් A x1, y1 මගින් තෘප්ත වෙනවා කියලා.
පුතේ කැපිටල් A කියන්නේ සරල රේඛාවක් නම් ආන්ගේ සරල රේඛාව මේ ඛණ්ඩාංක වලින් තෘප්ත වෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව x1, y1 ලක්ෂය හරහා යනවා කියන එක. එබැවින් කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව මගින් නිරූපිත සරල රේඛාව x1, y1 ලක්ෂය හරහා යයි. මොකද්ද මේකේ තේරුම? එහෙනම් කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව x1, y1 ලක්ෂය හරහා යනවා. ඔන්න බලන්න. එහෙනම් දැන් තේරෙනව නේද මේ සාධනයේ පළවෙනියටම අංක 1 කියලා ප්‍රකාශනයක් අංක 1 කියලා එකක් ගන්න හේතුව ඇයි? ආන්ගේ අංක 1 ඕන වෙනවා කැපිටල් A කියලා අපි බලහත්කාරයෙන් දාගත්ත සරල රේඛාව x1, y1 ලක්ෂය හරහා යනවා කියලා පෙන්වන්න. තේරුණාද කරපු දේ? පැහැදිලිද? ඕන බලන්න මේ අංක 1 කියලා සමීකරණයක් ගත්තේ පුතේ මෙතෙන්ට ඕන වෙන හින්දා. මෙතෙන්ට ඕනනවා කියන එකේ තේරුම මොකද්ද? කැපිටල් A කියලා අපි බලහත්කාරයෙන් දාගත්ත සමීකරණයේ සරල රේඛාව කැපිටල් A ලක්ෂය හරහා යනවා කියලා පෙන්වන්න තමයි පුතේ අංක 1 සමීකරණය ඕනේ. එහෙනම් දැන් ඔයාලට හිතෙන්න ඕන ඊළඟ පියවර මේ සාධනයේ ඊළඟ පියවර මොකක්ද කියලා. හොඳට කල්පනා කරලා බුද්ධිමත්ව තර්ක කරලා කියන්න මට මේ සාධනයේ එහෙනම් ඊළඟ පියවර මොකක්ද? අපි බලෙන් දාගත්ත කැපිටල් A කියන සරල රේඛාව B ලක්ෂය හරහා ඒ කියන්නේ x2, y2 ලක්ෂය හරහා යනවා කියලා පෙන්වන්න ඕන එක තමයි ඊළඟ ස්ටෙප් එක. ඒක පෙන්වන්න තමයි පුතේ අංක 2 කියලා අපි දාගත්ත සමීකරණය ඕනේ වෙන්නේ. පැහැදිලිද? මං එහෙනම් ඊළඟට ඒකත් ඔයාලට කරලා පෙන්නන්නම්. ඔන්න පුතේ එහෙනම් අපි ඒකත් කරනවා. කැපිටල් A සමීකරණයට x2, y2 ආදේශයෙන් දැන් මං කරනවා කැපිටල් A කියලා අපි අතින් දාගත්ත සමීකරණයට x2, y2 ආදේශ කරනවා වම් අත පැත්තට. මොකද්ද? x2 වතාවක් x0 ධන. ඊළඟට y2 වතාවක් y0 ධන. g x2 ධන x0 ධන f y2 ධන y0 ධන c. බලන්න මේ ලියපු එකම තමයි පුතේ අංක 2 සමීකරණයේ තියෙන්නේ. එහෙනම් අංක 2 සමීකරණය භාවිතා කරලා මට කියන්න පුළුවන් මේකට ලැබෙන උත්තරේ බිඳුවයි කියලා. පැහැදිලිද? මේකට ලැබෙන උත්තරේ බිඳුවයි කියලා කියන්න පුළුවන්. මොකක්ද කැපිටල් A කියන්නේ? කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාවක්. මෙන්න මේ සරල රේඛාවේ සමීකරණයට x2, y2 ආදේශ කරාම බිඳුව ලැබෙනවා කියන්නේ කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව x2, y2 ඛණ්ඩාංක මගින් තෘප්ත වෙනවා. ඒකේ තේරුම කැපිටල් A කියන සරල රේඛාව මත පිහිටි ලක්ෂයක් තමයි x2, y2 කියන්නේ. ඒකේ තවත් පැහැදිලි කර හැකි. එහෙනම් කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව B කියන ලක්ෂය හරහා යනවා. එබැවින් කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව මත B x2, y2 ලක්ෂය පිහිටයි. එහෙනම් ඒකේ තේරුම කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව මත B x2, y2 ලක්ෂය පිහිටයි. පැහැදිලිද? දැන් හොඳටම තේරුණාද? හරි. ඔය දැන් ටික ටික සාධනය කරන අනුපිළිවෙල දැන් නිරවුල් වෙනවා ඔයාලට. මෙහෙම තමයි මේ සර් මේ සාධනය කළේ කියලා. හරි. එන්න මේ පැත්තට. ඔන්න අවසාන ටික මේ සාධනය. හොන් දැන් තේරුම් ගන්න. පුතේ වෘත්තයක් තිබ්බා. ඒ වෘත්තය මත B කියලා ලක්ෂයක් තිබ්බා x2, y2 කියලා. ඒ වෘත්තය මත කැපිටල් A කියලා ලක්ෂයක් තිබ්බා x1, y1 කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඔයා x වතාවක් x0 ධන
y වතාවක් y නෝට් ධන g x ධන x නෝට් ධන f y ධන y නෝට් ධන c සමානයි බිඳුව කැපිටල් A කියලා සරල රේඛාවක් ලිව්වා. මේක සරල රේඛාවක්. මේ x නෝට්, y නෝට් කියන්නේ මේ බාහිරව පිහිටි ලක්ෂයක්. මෙන්න මේක තමයි x නෝට්. දැන් ඔයා මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය කැපිටල් A ලක්ෂය හරහා යනවා කියලාත් පෙන්වනවා. එහෙනම් මේ සරල රේඛාව, මේ සරල රේඛාව කියන්නේ මේක. කැපිටල් B ලක්ෂය හරහා යනවා කියලාත් පෙන්වනවා. එහෙනම් දැන් මට කියන්න මගේ පුතේ මේක සරල රේඛාවක්. කතාව ඇත්ත. මේ සරල රේඛාව A ලක්ෂය හරහාත් යනවා නම් මේ සරල රේඛාව B ලක්ෂය හරහාත් යනවා නම් ඇත්තටම මේ කවුරු වෙන්න ඕනද? අනිවාර්යෙන්ම මේ පුතේ කැපිටල් A හරහාත් කැපිටල් B හරහාත් යන රේඛාව. ඒ නිසා මේක තමයි ස්පර්ශ ජාය. මොකක් අනුබද්ධයෙන් ස්පර්ශ ජායද? x නෝට්, y නෝට් අනුබද්ධයෙන් ස්පර්ශ ජාය තමයි මේක. යම් තාක් දේවල් තේරුණාද? පැහැදිලිද? ලියා ගන්න මෙහෙම විස්තරයක්. මේ රූපය ඕනේ නැහැ. මේ රූපය ඕනේ නැහැ. එබැවින් කැපිටල් A රවුමක් දාන්න. කැපිටල් A රවුමක් දාන්න. මගින් නිරූපිත සරල රේඛාව කැපිටල් A x1, y1 ලක්ෂය හරහාද? කැපිටල් A x1, y1 ලක්ෂය හරහාද? කැපිටල් B x2, y2 ලක්ෂය හරහාද? ගමන් කෙරෙන බැවින් කැපිටල් A මගින් නිරූපණය වනුයේ බාහිර x නෝට්, y නෝට් ලක්ෂයට අනුබද්ධ x නෝට්, y නෝට් ලක්ෂයට අනුබද්ධ ස්පර්ශ ජාය වේ. පැහැදිලිද? යම් තාක් දේවල් තේරෙන්නේ නැති දැන් ඇඳ ගන්න මේ රූපය. දැන් පුතේ මම ඔන්න ඔය සාධනය කරන හැටි ආයේ එක වතාවක් හරියටම මුල ඉඳන් සාරාංශයක් කියලා දෙනවා. පැහැදිලිද? එතකොට මේ සාරාංශය ඔයා ලියන්නේ නැහැ. ලිව්වට කමකුත් නැහැ ඕනනම් සාරාංශය කියලා. මම මේ කියලා දෙන්නේ කොහොමද මේක මතක තියාගන්නේ කියලා. මොකද්ද කොහොමද මේක ඔළුව ඇතුලේ තැම්පත් කරගන්නේ කියන එක තමයි මේ පැහැදිලි කරන්න යන්නේ. තේරුණාද? හරි. ඔයා වෘත්තයක් අඳිනවා. මේ සාධනේ මතක තියාගන්න හැටි. ඔන්න වෘත්තයක් ඇඳලා. පුතේ මේ වෘතයෙන් බාහිරව තියෙන ලක්ෂයක් තමයි P x නෝට්, y නෝට්. දැන් ඔන්න අපි සාධනය කරන අනුපිළිවෙල. ඔයා ගන්නවා දැන් මෙයාට ස්පර්ශක දෙකක් ඇඳ හැකිනේ. මෙන්න එක ස්පර්ශකයක්. මේ රේඛාවල හරි දිග කෙලින් ඒවා හිතන්න එපා. ඔයා ගන්න මේ ස්පර්ශ ලක්ෂය A x1, y1යි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? වෘත්තයේ සමීකරණය දන්න නිසා, තියරියක් දන්න නිසා x1, y1 ලක්ෂයේදී ඇඳි මේ ස්පර්ශකයේ සමීකරණය හොයනවා. එහෙනම් පළවෙනියටම කරන්නේ මොකද්ද? මේ ස්පර්ශකයේ සමීකරණය හොයනවා. පැහැදිලිද? ඊළඟට මේ ස්පර්ශකයේ මත p ලක්ෂය තියනවානේ කියලා ගන්නවා. පළවෙනියටම කරන්නේ මේ ස්පර්ශකයේ සමීකරණය හොයනවා. ඊට පස්සේ ඒ ස්පර්ශකයේ මත p ලක්ෂය තියනවානේ කියලා අංක 2 කරනවා. අංක දෙවෙනි විදිහ කරනවා. ඒකෙන් අංක 1 සමීකරණය ලබා ගත්තා. මේ ස්පර්ශකයේ සමීකරණය හුවා පළවෙනි පියවරේදී. ඊළඟට ඒ ස්පර්ශකයේ මත p ලක්ෂය පිහිටනවානේ කියන එක භාවිතා කරලා දෙවෙනි ස්ටෙප් එක. ඒකෙන් අංක 1 සමීකරණය ගත්තා. ඊළඟට මේ ස්පර්ශකයේ ඇඳා ඒ ස්පර්ශ ලක්ෂය B x2, y2 කියලා ගත්තා. ඊළඟට සුපුරුදු පරිදි නැත්නම් එලෙසම මේ ස්පර්ශකයේ සමීකරණය හොයනවා. ඒක තමයි දෙවෙනි පියවර. ඒ ස්පර්ශකයේ මත මෙන්න මේ p ලක්ෂය පිහිටනවානේ කියලා ගන්නවා. තුන්වෙනියටම කරන්නේ b ලක්ෂය අනුබද්ධයෙන් ස්පර්ශකය හොයනවා. ඒ ස්පර්ශකයේ මත p ලක්ෂය පිහිටනවානේ කියන එක තර්ක කරනවා. ඒක තමයි හතරවෙනි පියවර. ඒකෙන් ගන්නවා අංක 2 සමීකරණ. කාරණේ පැහැදිලිද? ඊළඟට බලහත්කාරයෙන්
x වතාවක් x නෝඩ් ධන y වතාවක් y නෝඩ් ධන g x ධන x නෝඩ් ධන f y ධන y නෝඩ් ධන c සමානයි බිඳුව කියලා සමීකරණයක් ගන්නවා. මේක කැපිටල් A සමීකරණය කියලා ගන්න. ඒක බලහත්කාරයෙන් පැන නැංගේ. ඒක තමයි එතකොට පස්වෙනි පියවර. මේක තමයි පස්වෙනි පියවර. ඊට පස්සේ මේක සරල රේඛාවක් බව පෙන්නනවා 6 වෙනි පියවර. මේ කැපිටල් A මගින් නිරූපණය වෙලා තියෙන්නේ සරල රේඛාවක් කියලා පෙන්නනවා. ඊළඟට 7 වෙනි පියවරේදී වෙන්නේ කැපිටල් A මෙන්න මේක A ලක්ෂය හරහා යනවා කියලා පෙන්නනවා. ඒක පෙන්වන්න අර අංක 1 සමීකරණය ඕන වෙනවා. ඊළඟ ස්ටෙප් එක මේ කැපිටල් A සරල රේඛාව B ලක්ෂය හරහා යනවා කියලා පෙන්වනවා. එහෙනම් කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව A හරහා යන්නත් ඕනේ. කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව B හරහා යන්නත් ඕනේ. එහෙනම් කැපිටල් A මගින් නිරූපිත සරල රේඛාව A ලක්ෂය හා B ලක්ෂය හරහා යනවා නම් ඒක තමයි ස්පර්ශ ජාය වෙන්නේ. තේරුණාද? ඒක තමයි ස්පර්ශ ජාය වෙන්නේ. ඔන්න ඔය ටික තමයි පුතේ එහෙනම් අපි මේ සාධනයේදී ඉගෙන ගත්තා. තේරුණාද? එහෙනම් ඕන් ඔය සියල්ල තමයි මෙන්න මේ සාධනයේදී අපි ඉගෙන ගත්තේ. හරි. දැන් මගේ පුතාලට මේ සාධනය පුළුවන් වුණාට අර ස්පර්ශකයේ සමීකරණයත් ස්පර්ශ ජායේ සමීකරණයත් එකම ආකාරයටනේ ආවේ. ඒ නිසා ඕක පැටලෙන්න පුළුවන්නේ කියන තර්කය පිටපුතේ මම ඔන්න පොඩි වෙනස්කම් සහිතව ස්පර්ශකයේ සමීකරණය හොයන්නේ කොහොමද? ස්පර්ශ ජායේ සමීකරණය හොයන්නේ කොහොමද කියලා ආය පාරක් පැහැදිලි කරනවා. කැමති දරුවෝ ඉන්නවා නම් මේ සාරාංශය මම පියවර 8ක් සහිතව පැහැදිලි කරා. ඒ සාරාංශයේ පියවර 8ත් වෙනම ලියා ගන්න. පැහැදිලිද? පළවෙනි එකේදී කරන්නේ ස්පර්ශකය හොයනවා ඒට අනුබද්ධව. දෙවෙනි එකේදී කරන්නේ ඒ ස්පර්ශකයේ P ලක්ෂය හරහා යනවානි කියලා අංක 1 සමීකරණය ගන්නවා. තුන්වෙනි පියවරේදී කරන්නේ B හරහා ඇඳි ස්පර්ශකයේ සමීකරණය හොයනවා. ඒ ස්පර්ශකයේ P ලක්ෂය හරහා යනවානි කියලා අංක 2 සමීකරණය කරනවා. බලහත්කාරයෙන් කැපිටල් A කියලා සමීකරණයක් දාගත්තා. ඒක සරල රේඛාවක් කියලා පෙන්වනවා. ඒ සරල රේඛාව x1, y1 තෘප්ත කරනවානේ කියලා පෙන්නනවා. ඒ සරල රේඛාව B ලක්ෂය. ඒ කියන්නේ x2, y2 තෘප්ත කරනවානේ කියලා පෙන්නවා. එබැවින් ඒක ස්පර්ශ ජාය කියලා පෙන්නනවා. පැහැදිලිද කතා ටික? හරි. දැන් ඔය ටික අවශ්‍ය නම් පුතේ සාරාංශයට එකතු කරගන්න. අපි තාම එක උදාහරණයක්වත් හැදුවේ නෑ. ඊට පස්සේ අපි උදාහරණ හදනවා. ඒ උදාහරණ හදද්දී ඔයාලට මේ තියරිය හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ උදාහරණ හදන්න කලින් ස්පර්ශකයත් ස්පර්ශ ජායයත් කියන කතාව නැවත මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න පුතේ එහෙනම් දැන් මතක තියාගන්න විදිහ අර ස්පර්ශකයත් ස්පර්ශ ජායකයත් කියන එක පැහැදිලි කරන්න. පුතේ මේකයි කියන මේ වෘත්ත දෙකේම සමීකරණය මම ගන්නම්කෝ x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. එහෙනම් වෘත්ත දෙකේම සමීකරණ ගත්තේ x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. ඒ කියන්නේ එකම වෘත්තය තමයි මම මේ තැන් දෙකක ඇඳලා තියෙන්නේ. එකම වෘත්තය තමයි මම මේ තැන් දෙකක ඇඳලා තියෙන්නේ. ඊළඟට අර ෆෝමැට් එක මතකනේ. x වතාවක් x ධන y වතාවක් y ධන g x ධන x f y ධන y ධන c සමානයි බිඳුව. ඔහොම ආව නේද? පැහැදිලිද? එතකොට මෙන්න මෙහෙම හිතන්නකෝ. මේ x නෝට්, y නෝට් ලක්ෂය මෙන්න මෙතන නම් තියෙන්නේ. වෘත්තයේ මත නම්. පැහැදිලිද? වෘත්තයේ මත නම් x නෝට්, y නෝට් ලක්ෂය තියෙන්නේ. මේකේ එක x එකකට x නෝට්, y නෝට් ආදේශ කරාම ලැබෙන මෙන්න මේක තියෙන්නේ. මේක සරල රේඛාවක්. එතකොට මේ සරල රේඛාව පුතේ මේ ස්පර්ශ ජාය වෙනවා. මේ ස්පර්ශකය වෙනවා. ස්පර්ශ ජාය නෙමෙයි ස්පර්ශකය වෙනවා. එහෙම වෙන්න නම් මේ x නෝට්, y නෝට් ලක්ෂය කවුරු මත තියෙන්න ඕනද? වෘත්තයේ මත තියෙන්න ඕනේ. හැබැයි මේ x නෝට්, y නෝට් ලක්ෂය වෘත්තයෙන් පිට නම්, ඒ කියන්නේ වෘත්තයෙන් බාහිරව නම් මේ ෆෝමැට් එකට x නෝට්, y නෝට් ආදේශ කරාම ලැබෙන්නේ මේ ස්පර්ශ ජාය. දැන් වෙනස තේරුණාද?
එහෙනම් මේ එකම සමීකරණය තමයි. හැබැයි වෘත්තයේ මත ලක්ෂයක ඛණ්ඩාංක ආදේශ කරොත් ස්පර්ශකය. වෘත්තයට බාහිරින් ලක්ෂයක ඛණ්ඩාංක ආදේශ කරොත් ස්පර්ශජාය. දැන් තේරුණාද මම මේ කියන්න යන කතාව? හොඳටම තේරුණාද මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අපිට එකම වෘත්තයේ සමීකරණයේ භාවිතයෙන් එකම ෆෝමැට් එකක සමීකරණයේ භාවිතයෙන් ස්පර්ශකය හොයන්නත් පුළුවන්, ස්පර්ශජාය හොයන්නත් පුළුවන්. හැබැයි ස්පර්ශකය හොයනවා නම් x0, y0 ලක්ෂයේ වෘත්තයේ මත වෙන්න ඕනේ. ස්පර්ශජාය හොයනවා නම් x0, y0 ලක්ෂයේ වෘත්තයෙන් එළියේ තියෙන්න ඕනේ. ඔය ටික තේරුණාද? ඔය කතාව පැහැදිලිද? ඔය කතාව නිරවුල් වුණාද? හරි. දැන් ඔය ටික කොහොමනම් ආයේ මේ පැත්තට එන්න. පුතේ ඔන්න මම ඒකම නැවත වතාවක් පැහැදිලි කරනවා. මේ බලන්න. ඔන්න මේ එකම වෘත්ත දෙක තමයි තැන් දෙකක ඇන්දේ. මේක x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. හරිද? එතකොට මේ වෘත්තයට අපි හිතමුකෝ බාහිරින් පිහිටනවා x1, y1 ලක්ෂය. දැන් මේ බාහිරින් පිහිටි x1, y1 ලක්ෂයට අදාළව ස්පර්ශජාය හොයන්න පුළුවන්. ස්පර්ශජාය කියන්නේ මොකද්ද? මේ x1, y1 ලක්ෂයේ ඉඳන් වෘත්තයට ස්පර්ශක දෙකක් ඇන්දොත් ඒ ස්පර්ශ දෙක හමු වෙන ලක්ෂය හරහා, කියන්නේ ස්පර්ශක දෙක වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂ හරහා අඳින රේඛාව. එහෙනම් මේක සමීකරණය මොකද්ද? x වතාවක් x1 ධන y වතාවක් y1 ධන g x ධන x1 ධන f y ධන y1 ධන c සමානයි බිඳුව. මෙන්න ෆෝමැට් එකට මේක ආදේශ කරා. තේරුණාද? එලෙසම මේ වෘත්තයේ මත ලක්ෂයක් x2, y2 කියන්නේ. දැන් මේකට හොයන්න පුළුවන් ස්පර්ශකයක්. මේ ස්පර්ශකයේ සමීකරණය ගන්න කොහොමද? x වතාවක් x2 ධන y වතාවක් y2 ධන g x ධන x2 ධන f y ධන y2 ධන c සමානයි බිඳුව. පැහැදිලිද? තේරුණාද? මේවා ලියන්න ඕනේ නැහැ. මම ඔයාලට මේ වෙනස තේරුම් කරන්න. එහෙනම් බලන්න එකම ෆෝමැට් එකේ සමීකරණ දෙකක් x1 y1 ආදේශ කරොත් ස්පර්ශජාය, x2 y2 ආදේශ කරොත් ස්පර්ශකය. පැහැදිලිද? එහෙනම් හොඳට මගේ පුතාලා දුවලා මේ ටිකේ වෙනස තේරුම් ගන්න. මේ ටික තේරුම් අරගෙන අපි උදාහරණ හදමු. උදාහරණ හදලා බලමු පුතේ ඇත්තටම මේක ගානකදී අපි භාවිතා කරන්නේ කොහොමද කියන එක. හරි පුතේ. ලියා ගන්නකෝ ගානක් උදාහරණයක්. x වර්ග ධන y වර්ග x වර්ග ධන y වර්ග ඍණ 6x ඍණ 3y ඍණ 1 සමානයි බිඳුව. ඍණ 6x ඍණ 3y ඍණ 1 සමානයි බිඳුව. වෘත්තයට බාහිරින් පිහිටි ඍණ 1,2 ඍණ 1,2 ලක්ෂයේ සිට ඇඳි ස්පර්ශජායේ සමීකරණය සොයන්න. ඇඳි ස්පර්ශජායේ සමීකරණය සොයන්න. කාරණේ පැහැදිලිද? දැන් එහෙනම් අපි ওই සමීකරණය හොයන්න නේද යන්නේ? හරි. සමීකරණය හොයද්දි මෙන්න මෙහෙම තමයි හොයන්නේ. මේ බලන්න මම මේ පැත්තට යොමු වෙනවා. ලිව්වා මේක x වර්ගය ධන y වර්ගය ඍණ 6x ඍණ 3y ඍණ 1 සමානයි බිඳුව. ඊළඟට x වර්ගයේ x වතාවක් x y වර්ගයේ y වතාවක් y ඍණ 3යි x ධන x එතකොට තමයි ඍණ 6යි x ඍණ 3 බෙදීම 2යි y ධන y ඍණ 1 සමානයි බිඳුව. මෙන්න මේ ෆෝමැට් එකට සකස් කරා. මේක සුළු කරාම මේක එනවමයි. මේකේ පුතා x තියෙන එක තැනකට ආදේශ කරනවා ඍණ 1 y තියෙන එක තැනකට ආදේශ කරනවා 2. ඒ කියන්නේ මේ එකක් ඍණ 1 මේ එකක් 2. සුළු කරාම අපිට ලැබෙනවා දැන් ඍණ x ධන 2y ඍණ 3යි x ඍණ 1යි ඍණ 3 බෙදීම 2යි y ධන 2යි ඍණ 1 සමානයි බිඳුවයි. මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. මේක තවදුරටත් සුළු කරාම අපිට ඇත්තටම ලැබෙන්නේ පුතේ ආන් අර ස්පර්ශජායේ සමීකරණය.
මේක සුළු කරන්න එකවරම අමාරුයි නම් ඔයාලා දෙකෙන් වැඩි කරලා ඒත් සුළු කරන්න. එහෙම සුළු කරත් කිසිම ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මේක සුළු කරන්න විතරයි ඕනේ. එතකොට එනවා ඍණ 2x ධන 4y ඍණ 6y x ඍණ 1යි ඍණ 3යි y ධන 2යි ඍණ 2 සමානයි 0යි. මේක සුළු කරන්න. මේක සුළු කරාම ලැබෙන්නේ පුතේ ආන් අර ස්පර්ශජායේ සමීකරණය. එතකොට මේක සුළු කරාම ලැබෙන්නේ ස්පර්ශජායේ සමීකරණය. ඒ ස්පර්ශජායේ සමීකරණය ලබාගත්තේ වෘත්තයේ සමීකරණයේ භාවිතයෙන්. වෘත්තයේ සමීකරණය මෙන්න මේ ෆෝමැට් එකට සකස් කරා. ඒකේ පුතේ x එකක් වෙනුවට ඍණ එකක් y එකක් වෙනුවට ධන දෙකක් ආදේශ කරලා සුළු කරා. පුතේ මෙතනින් එනවා ඍණ 2x මෙතනින් එනවා ර්ණ 6x. ඒ කියන්නේ ඍණ 8x වෙනවා. මෙතනින් එනවා ධන 4y මෙතනින් එනවා ඍණ 3y ඉතුරු වෙනවා y එකක්. තව මෙතනින් ඉතුරු වෙනවා පුතේ 6ක් මෙතනින් එනවා ඍණ 6ක් කැපිලා යනවා. මෙතනින් එනවා ඍණ 2 සමානයි 0යි. පැහැදිලිද? ඔන්න බලන්න එහෙනම් ස්පර්ශ ජාය කියන කොටසට අදාළව අපි එක සිද්ධාන්තයකට උදාහරණයක් සාකච්ඡා කළා. එහෙනම් මගේ දරුවෝ මේ ටික ලියා ගන්න. යම් තැනක අඩුපාඩුවක් වැරද්දක් සිද්ධ වුණා නම් ඒවා හදාගන්න. ඊට පස්සේ අපි බලමු තවත් ඉදිරියට මේ පාඩමේ කොහොමද ගණන් හදන්නේ කියලා.